හරි ආයිබෝන් හැමෝටම සුබ දවසක්. ඉරිදා වීඩියෝ එක බලන්න ඇතිනේ. ඔව් ඉරිදා අපි නතර කරපු තැනට යනවා. ඉන්දියානු ආණ්ඩු ක්‍රමයේ ෆෙඩරල් ලක්ෂණ නේද? අන්තිමට කතා කරලා තියෙන්නේ මොකක්ද? මූල්‍ය සම්බන්ධතාවද? ඔව් මූල්‍ය සම්බන්ධතාව තියෙන්නේ. අන්තිමට අපි කතා කරලා තියෙන්නේ බලතල බෙදීම හා නීති සම්පාදන සම්බන්ධතාව. ඉන්දියානු ආණ්ඩු ක්‍රමයේ ෆෙඩරල් පදනම යටතේ අපි අන්තිමට කතා කරලා තියෙන්නේ බලතල බෙදීම සහ නීති සම්පාදනය පිළිබඳ බලතල පිළිබඳවයි කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ බලතල බෙදීමට අනුව නීති සම්පාදනයේ හිමි කාටද? ඊළඟට නීති සම්පාදනයේදී වඩාත් බලවත් වෙන්නේ කවුද? ඔන්න ඔය කාරණා ටික තමයි අපි කතා කරලා තියෙන්නේ. අද ලියාගන්න අපි කතා කරනවා ඉන්දියානු ෆෙඩරල් පදනම යටතේ මූල්‍ය සම්බන්ධතා. මූල්‍ය සම්බන්ධතා. ඔව් දැන් මෙතෙන්දී මූල්‍ය සම්බන්ධතා යටතේ කතා කරන්නේ විශේෂයෙන්ම බදු පැනවීම සඳහා තිබෙන බලය. ඒ කියන්නේ ආණ්ඩුවේ ආදායම් උත්පාදනය කර ගැනීම සඳහා තියෙන අවස්ථා කොයි විදිහටද දෙපාර්ශ්වය අතර බෙදලා ගිහිල්ලා තියෙන්නේ. ඡන්දීය ආණ්ඩු ක්‍රමයක්නේ. එතකොට එකිනෙකට වෙනස් තල දෙකක ආණ්ඩු ක්‍රියාත්මක වෙනවා. ස්වාධීන බලතල සහිත ආණ්ඩු දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් මධ්‍යම ආණ්ඩු අනිත් එක ප්‍රාන්ත ආණ්ඩු. එතකොට ඉන්දියානු ආණ්ඩු ක්‍රමය තුල මේ මූල්‍ය කටයුතු පිළිබඳ බලය කොයි විදිහටද මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතරේ බෙදලා ගිහිල්ලා තියෙන්නේ. මුදල් ඒකක පවත්වගෙන යාම, මුදලේ අගය තීරණය කිරීම, ඒ පිළිබඳ බලය සම්පූර්ණයෙන්ම තියෙන්නේ මධ්‍යම රජයට. ඉන්දියාවේ මුදල් ඒකකය රුපියල්. එතකොට මේ මුදල් ඒකකයේ පිළිබඳ තීරණ ගැනීම සම්පූර්ණයෙන්ම මධ්‍යම රජය සතුයි. ඒ වෙනුවෙන් ඉන්දියානු මහ බැංකුව කියලා එකක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි බදු පැනවීම ගත්තොත් බදු පැනවීමේ අයිතිය, බදු පැනවීම සහ බදු අය කිරීම, ඒ පිළිබඳ අයිතිය මධ්‍යම ආණ්ඩුවටත් තියෙනවා. ඒ වගේම ප්‍රාන්ත රාජ්‍යයන්ටත් තියෙනවා. එතකොට බදු පැනවීමට සහ බදු අය කිරීමට හැකියාව තිබෙන ශේෂ්ත්‍ර වෙන්කොට දක්වලා තියෙනවා. මධ්‍යම ආණ්ඩුවට බදු පැනවීම සහ බදු අය කිරීම කළ හැක්කේ කුමන ශේෂ්ත්‍ර සම්බන්ධයෙන්ද? ඒ වගේම ප්‍රාන්ත රාජ්‍යයන්ට බදු පැනවීමට සහ බදු අය කිරීමට හැකියාව තිබෙන්නේ කුමන ශේෂ්ත්‍ර සම්බන්ධයෙන්ද? අන්න ඒ කාරණා පැහැදිලිව වෙන්කොට බෙදා දක්වලා තියෙනවා. ඕනෙම සංධීය ක්‍රමයක අන්තර්ජාතික වෙළඳාම, එහෙම නැත්නම් ජාත්‍යන්තර වෙළඳාම, ඊළඟට අන්තර් ප්‍රාන්ත වෙළඳාම, ඊට අදාළ බදු පැනවීම සහ බදු අය කිරීම සම්පූර්ණයෙන් මධ්‍යම රජයේ සතුයි. ජාත්‍යන්තර වෙළඳාම සහ අන්තර් ප්‍රාන්ත වෙළඳාම, ඒ කියන්නේ ප්‍රාන්ත දෙකක් අතර වෙළඳාම, නැත්නම් ප්‍රාන්ත කිහිපයක් අතර වෙළඳාම, ඊට අදාළ බදු පැනවීම සම්පූර්ණයෙන්ම මධ්‍යම ආණ්ඩුව සතුයි. එහෙනම් මෙන්න මේ කාරණා පිළිබඳව මධ්‍යම ආණ්ඩුවට බලය තියෙනවා. තීරු බදු, ඒ කිව්වේ ඔය ආනයන අපනයන ක්‍රියාවලියේදී පනවන බදු, ඊළඟට සුරා බදු, මත්පැන් නිෂ්පාදනය පිළිබඳ කාරණා, සමාගම් බදු, ප්‍රාග්ධන බදු, දේපල මත පනවන බදු,
කෘෂිකාර්මික නොවන බදු. ඔන්න ඔය කියන ආකාරයේ උදාහරණ කීපයක් කිව්ව තව තියෙනවා ඉතින්. ආන්තර ප්‍රාන්ත වෙළඳාම් මත පනවන බදු, මුද්දර බදු, මිලදී ගැනීම සහ විකිණීමේ බදු, පුවත්පත් බදු, කොටස් වෙළඳපොළ සංසරණ බදු කියලා ඔහොම තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඒවා මධ්‍යම රජයේ යටතටයි අයිති වෙන්නේ. ඉතින් මේ ඔක්කොම ලියන්න අවස්ථාවක් නැහැ. උදාහරණ කීපයක් ලියාගත්තා නම් ඇති. එතකොට ප්‍රාන්ත රාජ්‍යයන්ට බදු අය කරන්න පුළුවන් ඉඩම් සම්බන්ධයෙන් ඉඩම් බදු සහ ඉඩම් ආදායම් බදු කියලා දෙකක් තියෙනවා. ඊළඟට බූදල් බදු කියලා එකක් තියෙනවා. බූදලේ ඔය කියන්නේ නේ යම් පුද්ගලයෙක් සතු වත්කම්නේ බූදල් කියලා කියන්නේ නේ. බූදල් කියලා කියන්නේ යම් පුද්ගලයන් සතු වත්කම් නේද? තනි තනි පුද්ගලයන් සතු වත්කම්නේ. එතකොට දේපල ඒවා සම්බන්ධයෙන් බදු අය කරන්න පුළුවන්. කෘෂිකර්මය මත පනවන බදු, කෘෂිකාර්මික දේපල වලට අදාළ බදු, ඊළඟට මේ කංසා සහ මද්ද්‍රව්‍ය මත පනවන බදු කියලා විශේෂ බද්දක් තියෙනවා ඉන්දියාවේ. ලංකාවේ කංසා තහනම් ඉන්දියාවේ කංසා නීතිගතයි නේද? ඒක ඉන්නේ මේ KG කිගේ හරි ප්‍රසිද්ධයි නේද? කේරළ ගංජා කංසා දෙකම එකයි. ඔය තමයි මේ බදු පැනවීම සහ බදු අය කිරීම පිළිබඳව දෙපාර්ශ්වයට පැවරලා තිබෙන බලතල. බොහොම කෙටියෙන් අපි ලියමු. ශීර්ෂය ලියාගත්තනේ. මූල්‍ය සම්බන්ධතා. මූල්‍ය සම්බන්ධයට දෙලියන්. ඔව් ලියන්න බෙහෙම. මුදල් ඒකක පවත්වාගෙන යාම මුදලේ අගය තීරණය කිරීම මුදල් අච්චු ගැසීම යන බලතල පූර්ණ වශයෙන්ම මධ්‍යම ආණ්ඩුව සතු වන අතර බදු පැනවීම සහ බදු අය කිරීම පිළිබඳ බලතල මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතරේ පහත ආකාරයෙන් බෙදා දක්වා ඇත. ලියන්න මධ්‍යම රජයට අයත් බදු. ඒ යටතේ අපි කිහිපයක් ලියනවා. ඒ නිසා ශීර්ෂයක් විදිහට ලියන්න. මධ්‍යම රජයට අයත් බදු. ලියන්න පහලින් පහලට කෘෂිකාර්මික නොවන බදු.
සුරා බදු තීරු බදු අන්තර් ප්‍රාන්ත වෙළඳාම මත පනවන බදු අන්තර් ප්‍රාන්ත වෙළඳාම මත පනවන බදු ඊළඟට කොටස් වෙළඳපොළ සංසරණ බදු කොටස් වෙළඳපොළ සංසරණ බදු ඒ ඇති ඒකට උදාහරණ නේද ඊළඟට ලියන්න ප්‍රාන්ත රාජ්‍යයන්ට අයත් බදු ප්‍රාන්ත රාජ්‍යයන්ට අයත් බදු ලියන්න ඉඩම් බදු කෘෂිකර්මය මත පනවන බදු කෘෂිකර්මය මත පනවන බදු කෘෂිකාර්මික දේපල බදු කෘෂිකාර්මික දේපල බදු කාංසා සහ මද්ද්‍රව්‍ය මත පනවන බදු කාංසා සහ මද්ද්‍රව්‍ය මත පනවන බදු කාංසා සහ මද්ද්‍රව්‍ය මත පනවන බදු බූදල් බදු බූදල් බදු ඔව් ඒ තමයි මූල්‍ය සම්බන්ධතා පිළිබඳ බලය ඊළඟට අපි ලියමු ශේෂය පරිපාලන සම්බන්ධතා මේවා සාමාන්‍යයෙන් හිතලා තේරුම් ගන්න පුළුවන් කාරණා සාමාන්‍යයෙන් Tamanට දීලා තියෙන බලතල සම්බන්ධයෙන් තමයි පරිපාලන කටයුතු පවත්වාගෙන යාමේ හැකියාව තියෙන්නේ. මධ්‍යම රජයට වෙන් කරන ලද බලතල සමූහයක් තියෙනවා. එහෙනම් මේ මධ්‍යම රජයට පවරන ලද බලතල වලට අදාළව පරිපාලන කටයුතු පවත්වාගෙන යාම. ඒ කියන්නේ පරිපාලන නිලධාරීන් පත් කිරීම, ඊළඟට පරිපාලන ආයතන ස්ථාපිත කිරීම, ඒවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මේ ඔක්කොම තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවට. මධ්‍යම ආණ්ඩුවට පවරා දී තිබෙන බලතල සහ විශේෂ ක්ෂේත්‍රයන්ට අදාළව නීති පැනවීමේ ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ මධ්‍යම රජයට. එහෙනම් ඊට අදාළ පරිපාලන ආයතන පවත්වාගෙන යාම, පරිපාලන කටයුතු මෙහෙයවීම මධ්‍යම රජය යටතට අයිති වෙනවා. එහෙනම් මේ විදිහටම ප්‍රාන්ත රාජ්‍යයන්ට පවරා දී තිබෙන බලතල සහ කාර්යයන් සම්බන්ධයෙන් පරිපාලන බලතල ක්‍රියාවට නැංවීම, පරිපාලන ආයතන පවත්වාගෙන යාම, ඒවා මෙහෙයවීම, ඒ පිළිබඳ බලය තියෙන්නේ ප්‍රාන්ත රාජ්‍යයන්ට. එහෙනම් අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ සමගාමී බලතල සම්බන්ධයෙන් කවුද පරිපාලන කටයුතු පවත්වාගෙන යන්නේ කියන එකයි. ඔව් ඉන්දියාවේ සමගාමී ලැයිස්තුවට අදාළ බලතල සම්බන්ධයෙන්
පරිපාලන බලතල ක්‍රියාවට නංවන්නේ ප්‍රාන්ත රාජ්‍යයන් විසින්. හැබැයි යම් අවස්ථාවකදී ඒ පිළිබඳ ගැටලුවක් මතුවුණොත් ඕනෑම මොහොතකදී ඒ සමගාමී ලැයිස්තුවට අදාළ පරිපාලන බලතල මධ්‍යම රජයට පවරා ගැනීමේ හැකියාව තියෙනවා. හරි? ඔන්න මතක තියාගන්න මධ්‍යම ආණ්ඩුවට අදාළ බලතල හා විශේෂ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පරිපාලන බලතල ක්‍රියාවට නංවනවා මධ්‍යම ආණ්ඩුව විසින් ප්‍රාන්ත රාජ්‍යයන්ට අදාළ බලතල හා විශේෂ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පරිපාලන බලතල ක්‍රියාත්මක කරනවා ප්‍රාන්ත රාජ්‍ය විසින් සමගාමී ලැයිස්තුවට අදාළ පරිපාලන බලතල ක්‍රියාවට නංවනවා ප්‍රාන්ත රාජ්‍යයන් විසින්. හැබැයි යම් ආකාරයකින් අර්බුදයක් මතුවුණොත් සමගාමී ලැයිස්තුවට අදාළ පරිපාලන කටයුතු පවර ගන්නවා මධ්‍යම රජයට පවර ගන්න පුළුවන්කම තියෙනවා. ඔය විදිහටයි පරිපාලන කටයුතු පිළිබඳව බලය බෙදීම කරලා තියෙන්නේ. අපි ලියමු මධ්‍යම ආණ්ඩුවට අයත් විශේෂ කටයුතු සම්බන්ධයෙන් පරිපාලන බලතල ක්‍රියාවට නැංවීම මධ්‍යම රජය විසින් සිදු කරයි. ප්‍රාන්ත රාජ්‍යයන්ට අයත් විශේෂ කටයුතු සම්බන්ධයෙන් ප්‍රාන්ත රාජ්‍ය පරිපාලන කටයුතු පවත්වාගෙන යයි. සමගාමී ලැයිස්තුවට අදාළ පරිපාලන කටයුතු පවත්වාගෙන යාම ප්‍රාන්ත රාජ්‍ය විසින් සිදු කරන අතර ඒ සම්බන්ධයෙන් යම් අර්බුදයක් පැන නැගුණහොත් අදාළ පරිපාලන කටයුතු මධ්‍යම රජය වෙත පවරාගත හැකිය. ඒ මාතෘකාවේ අවසාන කාරණය අපි ලියමු අන්තර් ආණ්ඩු ගැටුම් විසඳීම
अंतर आंडु ගැටුම් විසඳීම ඒ කියන්නේ මධ්‍යම රජයේ සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර ගැටුම් ඇති වුණොත් මොකද කරන්නේ? සාමාන්‍ය ක්‍රමවේදය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය කියලා ආයතනයක් තියෙනවා, අධිකරණ ආයතනයක් තියෙනවා. ඉන්දියාවේ ඉහළම අධිකරණය ප්‍රාන්ත රාජ්‍යයන්ට මධ්‍යම ආණ්ඩුවෙන් යම් අසාධාරණයක් සිදු වෙනවා නම් ඒගොල්ලොන්ට පුළුවන් යන්න අධිකරණයට. ඒ වගේම මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්ත ආණ්ඩුව අහිතකර විදිහට බලතල භුක්ති විඳිනවා නම් මධ්‍යම රජයේ බලය අවභාවිතා කරනවා නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනම බලයක් තියෙනවා ප්‍රාන්තවල බලතල අවරා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. කොහොම වුණත් දෙපාර්ශ්වය අතර ඇතිවන ගැටුම් විසඳීම ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යයක් බවට පත් වෙනවා. ඒ ශාලිය බොහොම කෙටි මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩු අතර හෝ මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩු අතර හෝ ප්‍රාන්ත අතර ඇතිවන ගැටුම් විසඳීම ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යයකි. එවැනි ගැටුම් ඇති වූ විට ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට ජනාධිපතිවරයාට බලය ඇත. ඔය තමයි ඉන්දියානු ආණ්ඩු ක්‍රමය තුල දකින්න ලැබෙන ෆෙඩරල් ලක්ෂණ නැත්නම් මේ සංධීය ලක්ෂණ. ඉතින් සාමාන්‍ය සංධීය ලක්ෂණ ඉන්දියාවෙත් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඇමරිකාවේ වගේ දිත්ත පුරවැසි භාවය ඉන්දියානු ආණ්ඩු ක්‍රමය තුල නැහැ. ප්‍රාන්ත අතරේ සමාන බලතල බෙදා හැරීම කියන කාරණේ સિદ્ધාන්තය ඉන්දියාව තුල දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම පූර්ණ වශයෙන් බලතල බෙදා හැරීමක් සිදු වෙන්නේ නැහැ. අර්ධ වශයෙන් බලතල බෙදා හැරීමක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් අර බලතල බෙදා හැරීම ලිඛිත ව්‍යවස්ථාවක් පවත්වගෙන යාම ද්විමණ්ඩල ව්‍යවස්ථාදායකය ඒ ලක්ෂණ ඉන්දියාවෙත් තියෙනවා. ඉන්දියාවේ ව්‍යවස්ථාදායකයේ මණ්ඩල දෙකකින් සමන්විතයි. පළමු මණ්ඩලය ලෝක සභාව කියලා කියනවා, දෙවෙනි මණ්ඩලය රාජ්‍ය සභාව කියලා කියනවා. හැබැයි රාජ්‍ය සභාව තුල එක් ප්‍රාන්තවලට දීලා තියෙන්නේ අසමාන නියෝජනයක්. සමාන නියෝජනයක් දීලා නැහැ. හරි, ඔය කාරණා ටික තමයි ඉන්දියානු ආණ්ඩු ක්‍රමයේ යටතේ ෆෙඩරල් ක්‍රමය සම්බන්ධයෙන් අපි ඉගෙන ගන්න. අපි යනවා අලුත් මාතෘකාවකට. ඉන්දියාවටම ආවේනික එකක් නේද? ඉන්දියානු සංධීය ආණ්ඩු ක්‍රමයේ ඒකීය ලක්ෂණ. ඉන්දියානු සංධීය ආණ්ඩු ක්‍රමයේ ඒකීය ලක්ෂණ.
ඉන්දියානු සංධීය ආණ්ඩුක්‍රමයේ ඒකීය ලක්ෂණ. ඔව් දැන් මේ මාතෘකාව ඉන්දියාවටම ආවේනික සුවිශේෂී මාතෘකාවක්. ඒ නිසා තමයි මේක මේ දැන් ගිය අවුරුද්දට ඉස්සරලා අවුරුද්දේ මේ කාරණේ මේ මාතෘකාව අදාළ කරගෙන ලකුණු 20ක ප්‍රශ්නයක් ඇහුවා. හරි සරලයි. අමාරු එකක් නෙමෙයි. දැන් ඔයාලා දන්නවා ඒකී ආණ්ඩුක්‍රමයේ ලක්ෂණ, සංධී ආණ්ඩුක්‍රමයක ලක්ෂණ. එතකොට ඒකී ආණ්ඩුක්‍රමයක ලක්ෂණ ඉන්දියානු සංධී ආණ්ඩුක්‍රමය තුල තියෙනවා. එහෙනම් ඉන්දියාවට ආවේනිකව තේරුම් ගැනීම පමණයි කරන්න තියෙන්නේ. මොකද ඒකී ලක්ෂණ කියන ඒවා දන්නවනේ. දැන් මේ ඉන්දියානු ආණ්ඩුක්‍රමය නිර්මාණය වෙන්නේ 1950 දී. ඒ කියන්නේ ඉන්දියාව නිදහස ලැබලා අවුරුදු 3කට පස්සේ තමයි මේ ඉන්දියානු ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක වීම ආරම්භ කරන්නේ. ඒක සකස් කිරීම ඊට පෙර ආරම්භ කරන්න ඇති. නමුත් මේක ක්‍රියාත්මක වෙන්නේ 1950 ඉඳන්. නිදහස් ඉන්දියාවේ අධිකරණ ඇමතිවරයා පළවෙනි අධිකරණ ඇමතිවරයා තමයි අම්බෙඩ්කර්. එතකොට අම්බෙඩ්කර් තමයි මේ ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා වශයෙන් සැලකන්නේ. හරි. එතකොට අම්බෙඩ්කර් මේ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට අදාළ ප්‍රකාශනවලදී මාධ්‍යට කරන ලද ප්‍රකාශනවලදී හෝ වෙනත් අවස්ථාවලදී පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා ඉන්දියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අරමුණ සාමාන්‍ය ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කිරීම නෙවෙයි. ඒ කියන්නේ සංධීය ක්‍රමයක් නිර්මාණය කිරීම නෙවෙයි. ඉන්දියාවට අවශ්‍ය නැහැ පූර්ණ සංධීය ක්‍රමයක් නිර්මාණය කරන්න. ඉන්දියාවට අවශ්‍ය වෙන්නේ ඉන්දියාව කෑලි කෑලි වලට කැඩලා බිඳලා යන එක වළක්වා ගැනීම පමණයි. ඒ නිසා අන්නේ ඉන්දියාව කොටස් වලට කැඩී බිඳී යාම වළක්වා ගැනීම සඳහා යෝග්‍ය වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා දැන් අර පාකිස්තානයේ වෙන් වුණානේ 1947 දී. එතකොට එවැනි වෙන්වීමක් ඉදිරියේදී අපේක්ෂා කරන්න පුළුවන් අනිත් ප්‍රාන්තවලින්. විශේෂයෙන් මේ වෙනකොට තිබිච්ච මේ තමිල්නාඩු ප්‍රාන්තය දෙමළ භාෂාව කතා කරන ඒගොල්ලන්ට වෙනම සංස්කෘතියක් තියෙන්නේ. ඒ නිසා බොහෝ දුරට වෙනම රාජ්‍යයක් බවට පත්වීමේ යම් පසුබිමක් තිබුණා. ඒ නිසා මේගොල්ලෝ කියනවා මේ අපිට අවශ්‍ය වෙන්නේ සංධීය ක්‍රමයක් නිර්මාණය කිරීම නෙමෙයි ඉන්දියාව ආරක්ෂා කර ගැනීම පමණයි. ඉතින් ඔන්න ඔය අදහස මුල් කරගෙන තමයි ඉන්දියානු ආණ්ඩු ක්‍රමය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා ඉන්දියානු ආණ්ඩු ක්‍රමය නිර්මාණය කිරීමේදී මධ්‍යම ආණ්ඩුවට වැඩි බලතල එන විදිහට එහෙම නැත්නම් සමහර අවස්ථාවලදී ඒකීය ලක්ෂණ ඉස්මතු වෙන විදිහට තමයි මේ ආණ්ඩු ක්‍රමය නිර්මාණය කරලා තියෙන්නේ. හරි. ඒ නිසා ආණ්ඩු ක්‍රමය තුල අර පෙර කතා කරපු සංධීය ලක්ෂණ වලට අමතරව ඒකීය ලක්ෂණ සෑහෙන ප්‍රමාණයක් හඳුන ගන්න ලැබෙනවා. ආන්න ඒව ටික තමයි අපි කතා කරන්න යන්නේ. අපි ලියමු මෙහෙම. රාජ්‍යයේ එක්සත් භාවය ආරක්ෂා කර ගැනීම රාජ්‍යයේ එක්සත් භාවය ආරක්ෂා කර ගැනීම ඉන්දියානු ව්‍යවස්ථා සම්පාදකයන්ගේ ඉන්දියානු ව්‍යවස්ථා සම්පාදකයන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත. ප්‍රධාන අරමුණ වී ඇත. ඉන්දියානු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ඉන්දියානු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ
සභාපතිවරයා වූ අම්බෙඩ්කර් පෙන්වා දෙන්නේ ඉන්දියානු ව්‍යවස්ථාවේ අරමුණ සංධීය ක්‍රමය ආරක්ෂා කිරීම නොව ඉන්දියාව ආරක්ෂා කර ගැනීම බවයි. එබැවින් එක් අතකින් බලය බෙදා හරින අතරේ තවත් අතකින් මධ්‍යමාණ්ඩුව ශක්තිමත් කර තිබේ. මේ හේතුවෙන් ඉන්දියානු ආණ්ඩු ක්‍රමය තුළ ඒකීය ආණ්ඩු ක්‍රම ලක්ෂණද දැකගත හැකිය. එවැනි ඒකීය ලක්ෂණ කිහිපයක් පහත ආකාරයෙන් පෙන්වා දිය හැකි වේ. ලියන්න පළවෙනි එක හදිසි අවස්ථා පැන නැගුණ විට ප්‍රාන්ත රාජ්‍යයන්ගේ බලතල මධ්‍යම ආණ්ඩුව යටතට
මධ්‍යම ආණ්ඩුව යටතට ගත හැකි වීම මධ්‍යම ආණ්ඩුව යටතට ගත හැකි වීම ඔන්න පුතේ බලන්න හදිසි අවස්ථා පැන නැගුණු විට ප්‍රාන්ත රාජ්‍යයන්ගේ බලතල ලබා ගන්න පුළුවන් මධ්‍යම ආණ්ඩුව යටතට. ඒ කියන්නේ ප්‍රාන්ත පාලනය මධ්‍යම ආණ්ඩුව යටතටපත් වෙනවා. දැන් මොනවද මේ හදිසි අවස්ථා? ඉන්දියානු ආණ්ඩු ක්‍රමය තුල හදිසි අවස්ථා තුනක් ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. එකක් තමයි රාජ්‍ය හදිසි අවස්ථාව නැත්නම් මේ ජාතික හදිසි අවස්ථාව. හරි. දෙවෙනි එක තමයි ප්‍රාන්ත හදිසි අවස්ථාව. තුන්වෙනි එක මූල්‍ය හදිසි අවස්ථාව. මේ හදිසි තත්වයන් තුන යටතේ මොකද වෙන්නේ? මොකද්ද රාජ්‍ය හදිසි අවස්ථාව කියන්නේ? එහෙම නැත්නම් මේ ජාතික හදිසි අවස්ථාව කියන්නේ මොකද්ද? දැන් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඉන්දියාව කියන රාජ්‍යයට ආරක්ෂාව පිළිබඳව යම් අභියෝගයක් එල්ල වෙනවා නම් බලපෑමක් එල්ල වෙනවා නම් තර්ජනයක් එල්ල වෙනවා නම් එවන් අවස්ථාවලදී ඕනෑම ප්‍රාන්තයක පාලනය මධ්‍යම ආණ්ඩුව යටතට ගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට අපි හිතමු දැන් අල්ලපු යටේ ඉන්නේ සතුරු රාජ්‍යයක්. ඒ කියන්නේ පාකිස්තානයේ විසින් යම් ප්‍රාන්තයකට ප්‍රහාරයක් එල්ල කරනවා. ඉන්දියානු මධ්‍යම රාජ්‍යයේ තියෙන නවදිල්ලියේනේ. ඒ කියන්නේ පාකිස්තාන් බෝඩරේ ඉඳන් බොහෝ දුරනේ. එතකොට මධ්‍යම රාජ්‍යයට මේක මුලින්ම දැනෙන්නේ නැහැ නේ. අල්ලපු යටේ ඉන්න ප්‍රාන්ත රාජ්‍යයට නේ පහර දෙන්න ඕනේ. එක්කෝ ඉන්දියානු බල ප්‍රදේශයේ ඉන්දියාවට තියෙන කොටසක් කාශ්මීරයේ කොටසක් තියෙනවා ජම්මු කාශ්මීර වල. එතකොට ඉන්දියාවේ පාලනය යටතේ තියෙන ජම්මු කාශ්මීර වල ප්‍රහාරයක් එල්ල කරන්නේ. නේද? ඒ වගේ යම් ප්‍රාන්තයකට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවුණොත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් හරි එහෙම නැත්නම් වෙනත් රාජ්‍යයක ප්‍රහාරයක් හරි ආරක්ෂාව සම්බන්ධයෙන් මොන හෝ තත්වයක් හදිසි තත්වයක් පැන නැගුණොත් ඒ ප්‍රාන්තයේ පාලනය සම්පූර්ණයෙන්ම මධ්‍යම රජය යටතට ගන්න පුළුවන්. ප්‍රකාශයක් කළ යුතු වෙනවා. කවුද කරන්න ඕනේ? ඉන්දියානු ජනාධිපතිවරයා හදිසි තත්ත්වයේ ප්‍රකාශයට පත් කරන්න ඕනේ. ඒතකොට එවන් අවස්ථාවලදී අවුරුද්දක කාලයක් සඳහා අදාළ ප්‍රාන්තයේ බලය මධ්‍යම රජය යටතටපත් වෙනවා. හරි. ඔය හදිසි අවස්ථාවල පළවෙනි එක රාජ්‍ය හදිසි අවස්ථාව එහෙම නැත්නම් ජාතික හදිසි අවස්ථාව. අපි ලියලා යමු ඊළඟ කාරණේට. ලියන්න මෙහෙම. ඉන්දියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉන්දියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව හදිසි අවස්ථා තුනක් ප්‍රකාශයට පත් කළ හැකිය. හදිසි අවස්ථා තුනක් ප්‍රකාශයට පත් කළ හැකිය. ලියන්න පළවෙනි එක රාජ්‍ය හදිසි අවස්ථාව. රාජ්‍ය හදිසි අවස්ථාව. එහෙම නැත්නම් ජාතික හදිසි අවස්ථාව කියලා කියනවා. ඉරක් ගහලා ඉදිරියෙන් ලියා ගන්න. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එනම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් හෝ ආක්‍රමණයක් සිදු වූ විට ප්‍රාන්ත රාජ්‍යයන්ගේ පාලනය
ප්‍රාන්ත රාජ්‍යන්ගේ පාලනය අවුරුද්දක කාලයක් සඳහා මධ්‍යම රජයේ යටතට පවරාගත හැකිය. මධ්‍යම රජයේ යටතට පවරාගත හැකිය. ඒ රාජ්‍ය හදිසි අවස්ථාව. දෙවෙනි කලියන්න මූල්‍ය හදිසි අවස්ථාව. මූල්‍ය හදිසි අවස්ථාව මේ මොකද්ද? ආර්ථික වශයෙන් රට අර්බුදකාරී තත්වයකට පත් වෙනවා නම් ආර්ථික අවපාතය නැතිවීම ආර්ථික බිඳවැටීමේ දැන් මේ කොරෝනා තත්වයේ යටතේ රටක ආර්ථිකය බොහෝම පහළට කඩාගෙන වැටෙන්න පුළුවන්. මොකද නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වීමෙන් ආර්ථිකයට හානි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවකදී දැඩි අර්බුදකාරී තත්වයකට ගිහිල්ලා නම් ආර්ථිකයේ දැඩි අර්බුදකාරී තත්වයකට ගිහිල්ලා නම් ඒ යම් ප්‍රාන්තයක පාලනය මධ්‍යම ආණ්ඩුව යටතට ගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ලාවට ප්‍රාන්තයට තමන්ගේ ප්‍රාන්තයේ ආර්ථික කටයුතු හසුරුවා ගන්න බැරි ආකාරයට දුර්වල වෙන ආර්ථික කටයුතු. එතකොට මධ්‍යම ආණ්ඩුවට සිද්ධ වෙනවා එවැනි ප්‍රාන්තයක් නඩත්තු කරන්න. මේ අවස්ථාවවලදී ප්‍රාන්තයේ පාලනය මධ්‍යම ආණ්ඩුව යටතට ගන්න පුළුවන්. ආර්ථික වශයෙන් ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා නම් හරි. දෙවෙනි අවස්ථාව ලියන්න මූල්‍ය හදිසි අවස්ථාව යටතේ රටේ මූල්‍ය ස්ථාවරත්වයට බලපෑමක් හෝ තර්ජනයක් එල්ල වී ඇතැයි පෙනියන අවස්ථාවලදී එක් අවුරුද්දක කාලයක් සඳහා ප්‍රාන්ත පාලනය මධ්‍යම ආණ්ඩුව යටතට ගත හැකිය. තුන්වෙනි අවස්ථාව ලියන්න ප්‍රාන්ත හදිසි අවස්ථාව. ප්‍රාන්ත හදිසි අවස්ථාව. දැන් මේ ඉන්දියාවේ ප්‍රාන්තවලට වෙන වෙනම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නැහැ. සමස්ත ඉන්දියාවේ පාලනය එකම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මත පදනම් වෙලා තියෙනවා. එතකොට මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න බෑ. මධ්‍යම රජයට උල්ලංඝනය කරන්නත් බෑ. ප්‍රාන්ත රාජ්‍යයන්ට උල්ලංඝනය කරන්නත් බෑ. දැන් ප්‍රාන්ත රාජ්‍යයන් වෙත ව්‍යවස්ථාවෙන් ලබා දුන්නු බලතල ප්‍රමාණයක් තියෙනවා. ඒ බලතල පමණයි ප්‍රාන්ත රාජ්‍යයන්ට භුක්ති විඳින්න පුළුවන්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් යම් ප්‍රාන්තයක් හිතුවක්කාරී විදිහට කටයුතු කරනවා නම් සමහර ලාවට ප්‍රාන්තයෙන් දීලා නැති බලතල භුක්ති විඳින්න උත්සාහ දරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ප්‍රාන්ත පාලනයට අදාළව මැතිවරණ පවත්වන්න ප්‍රාන්ත රාජ්‍යයට බැහැනේ. ඉන්දියානු ආණ්ඩු ක්‍රමයේ ස්වභාවය ඒකයි.
ඉන්දියාවේ ප්‍රාන්තවලට අදාළ මැතිවරණ පවත්වන්නේත් මධ්‍යම ආණ්ඩුව. එතකොට ප්‍රාන්තයක් උත්සාහ දරනවා නම් තමන්ගේ ප්‍රාන්තයේ මැතිවරණය තමන් පවත්වනවායි කියලා. එහෙම කරන්න බෑ. එතකොට අන්න ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වෙනවා. ඉතින් මේ වගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් හිතුවක්කාරීව පාලන කටයුතු පවත්වාගෙන යන්න උත්සාහ දරනවා. එහෙම නැත්නම් සමහර ලාවට සංදීය ක්‍රමයෙන් ඉවත් වෙලා වෙනම පාලනයක් ප්‍රකාශයට පත් කරන්න හදනවා නම් ඒවා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම වශයෙන් උයි සලකන්නේ. ඒ වගේ අවස්ථාවලදී ප්‍රාන්තයේ පාලනයේ මධ්‍යම ආණ්ඩුව යටතට පවරා ගන්න පුළුවන්. ආන්න ඒකට කියනවා ප්‍රාන්ත හදිසි අවස්ථාව කියලා. හරි. ලියන්න ඉදිරියෙන් යම් ප්‍රාන්තයක ව්‍යවස්ථානුකූල පාලනය යම් ප්‍රාන්තයක ව්‍යවස්ථානුකූල පාලනය බිඳවැටි ඇතැයි හැඟී යන්නේ නම් බිඳවැටි ඇතැයි හැඟී යන්නේ නම් ප්‍රාන්ත පාලනය මධ්‍යම ආණ්ඩුව යටතට පවරාගත හැකිය. මධ්‍යම ආණ්ඩුව යටතට පවරාගත හැකිය. දැන් පුතේ මේ අවස්ථා තුනේදීම හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කරන්නේ ජනාධිපතිවරයා විසින්. මතක තියාගන්න ජනාධිපතිවරයාට තමයි මේ බලය තියෙන්නේ. හැබැයි ඉතින් කැබිනට් ආණ්ඩු ක්‍රමයක් නේ ඉන්දියාවේ තියෙන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට අගමැතිගේ උපදෙස් මත තමයි මේ දේවල් කෙරෙන්නේ. කොහොම වුණත් මේ හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කිරීම කළ යුත්තේ ජනාධිපතිවරයා විසින්. ඒ නිසා අපි යටින් ලියමු ඡේදයක් විදිහට මේ ඕනෑම අවස්ථාවකදී හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළ යුත්තේ ජනාධිපතිවරයා විසිනි. හරි. ඔන්න එතකොට ඒකී ආණ්ඩු ක්‍රමයක වගේ අර ප්‍රාදේශීය පාලන ඒකක මධ්‍යම ආණ්ඩුව යටතට පවරා ගැනීමේ හැකියාව ඉන්දියාව තුළ තියෙනවා. හැබැයි ඉතින් සදාතනිකවම නෙමෙයි අවුරුද්දක කාලයක් සඳහා. ඒ කාලය අවුරුද්දෙන් අවුරුද්ද දීර්ඝ කරන්න පුළුවන්. අවුරුද්ද අවසන් වුණාට පස්සේ ආයේ වෙනි ප්‍රකාශයක් කිරීමෙන් ප්‍රාන්ත පාලනය මධ්‍යම ආණ්ඩුව යටතට ගන්න පුළුවන්. හරි. අපි ලියමු දෙවෙනි ඒකීය ලක්ෂණය. ප්‍රාන්ත ආණ්ඩු විසුරුවා හැරීමේ බලය මධ්‍යම ආණ්ඩුව සතු වීම. මධ්‍යම ආණ්ඩුව සතු වීම. ඔව් මොකද්ද මේ මොකද්ද විසුරුවා හරිනවයි කියන එකේ අර්ථය? දැන් සාමාන්‍යයෙන් අපි දන්නව නේද ඕනෑම ආණ්ඩුවකට නිල කාලයක් තියෙනවනේ. ඒතොර මේ නිල කාලය අවසන් වීමට පෙර අදාළ ආයතනයේ විසුරුවා හරිනවා. ව්‍යවස්ථායකේ වේවා විධායකේ වේවා. ඉන්දියානු ප්‍රාන්ත විධායකය කොටස් දෙකකින් සමන්විතයි. එකක් අමාත්‍ය මණ්ඩලය, ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය.
ඒක ප්‍රාන්ත ජනතාවගේ ඡන්දයෙන් තමයි තෝරගෙන තියෙන්නේ. ඊළඟට ආණ්ඩුකාරවරයා. හැබැයි ආණ්ඩුකාරවරයාව පත් කරලා තියෙන්නේ මධ්‍යම රජයේ විසින්. එතකොට ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයක් තියෙනවා. ඒ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයේ තෝරගෙන තියෙන්නේ ප්‍රාන්තයේ ජනතාව විසින්. එතකොට ප්‍රාන්තයේ ජනතාව ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයට മന്ത്രിවරු තෝරගන්නවා. ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයේ බහුතර බලය තිබෙන කණ්ඩායම ප්‍රාන්ත ආණ්ඩුව බවට පත් වෙනවා. ඒ කියන්නේ ප්‍රධාන අමාත්‍යවරයා තේරීපත් වෙන්නේ අර බහුතර බලය ලැබූ ප්‍රාන්ත දේශපාලන පක්ෂය. ඒ නිසා ඉන්දියාවේ එක එක ආකාරයේ ආණ්ඩු තමයි තියෙන්නේ ප්‍රාන්තයන් තුල. එකම දේශපාලන පක්ෂයකට අයත් ආණ්ඩු නැහැ. බොහෝ වෙලාවට මධ්‍යම ආණ්ඩුවෙන් ගිලිහිච්ච ඒවා තියෙන්නේ. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය, ඔරිස්සා ප්‍රාන්තය, ජම්මු කාශ්මීර ප්‍රාන්තය වගේ ඒවා ගත්තොත් ඒවට කිසිම අවස්ථාවකදී මධ්‍යම ආණ්ඩුවේ මේ පාලනයක් ඇති කරගන්න අමාරුයි. ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂයම ඒ ප්‍රාන්තවල බලය අත්පත් කරගන්නේ නැහැ. සහාය දක්වනවා වෙන්න පුළුවන්. නමුත් දැන් උදාහරණයක් ගත්තොත් එimhe අපි කියමුකෝ මධ්‍යම ආණ්ඩුවේ පාලන කටයුතු පවත්වාගෙන යන්නේ මේ දවස්වල ಭಾರತೀಯ ජනතා පක්ෂය. ඒතකොට ಭಾರತೀය ජනතා පක්ෂයේ මේ පුද්ගලයෙක් නෙමෙයි තමිල්නාඩු ප්‍රාන්තයේ මහමෙදු ධූරය දරන්නේ. ඔරිස්සා, ජම්මු කාශ්මීර, ඊළඟට තෙලංගනා ඒ ප්‍රාන්තවල තියෙන්නේ මේ මධ්‍යම ආණ්ඩුවේ පාලනයක් නෙමෙයි. ඒගොල්ලෝ වෙනම දේශපාලන පක්ෂ බිහි කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඉන්දියා කොංග්‍රස් පක්ෂය හෝ එහෙම නැත්නම් ಭಾರತೀಯ ජනතා පක්ෂය නොවන දේශපාලන පක්ෂයක් ප්‍රාන්ත පාලනය අත්පත් කරගෙන තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවලදී මධ්‍යම ආණ්ඩුවට ඕන විදිහට පාලනය කරගන්න බැහැනේ. ඉතින් ඒ නිසා ව්‍යවස්ථාවෙන් බලය දීලා තියෙනවා. යම් යම් අවස්ථාවලදී ප්‍රාන්ත පාලනය විසුරුවා හැරීමට මධ්‍යම රජයට පුළුවන්. ව්‍යවස්ථාවෙන් ඒ බලය දීලා තියෙනවා. විධායකයේ වන මහ ඇමතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය විසුරුවා හරින්නත් පුළුවන්. ව්‍යවස්ථාදායකයේ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයේ විසුරුවා හරින්නත් පුළුවන්. ඒ විසුරුවා හැරීම තුළින් මධ්‍යම ආණ්ඩුවට අවශ්‍ය පරිදි ප්‍රාන්ත පාලනය මෙහෙවා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් ඇමරිකාවේ නම් එහෙම බෑනේ. ඇමරිකාවේ ප්‍රාන්තවලට අදාළ මැතිවරණ පවත්වන්නේ ප්‍රාන්ත ආණ්ඩුව. කිසිම ආකාරයකින් මධ්‍යම රජයට බෑ ප්‍රාන්ත පාලනයක් විසුරුවා හරින්න. කුමන ආකාරයකින්වත් බෑ. හැබැයි ඉන්දියාව තුල ඒ බලය දීලා තිනවා. ඒ නිසා ඒක එක්තරා ආකාරයක ඒකීය ලක්ෂණයක් වශයෙන් මේ හඳුනගන්නේ. අපි ලියමු මෙහෙම. ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයේ මෙන්ම ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයේ මෙන්ම ප්‍රාන්ත විධායකයේ වන ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමේ බලය මධ්‍යම ආණ්ඩුව සතු වේ.
එවන් අවස්ථා ලියන කොට ප්‍රාන්ත පාලනයේ විසුරුවා හැර ඇති අවස්ථාවලදී ප්‍රාන්ත පාලනයේ විසුරුවා හැර ඇති අවස්ථාවලදී එහි පාලනය මධ්‍යම රජයේ නියෝජිතයා වන ආණ්ඩුකාරවරයා යටතට පත්වේ. එවන් අවස්ථාවලදී ප්‍රාන්ත රාජ්‍ය වෙනුවෙන් නීති සම්පාදනය කිරීමේ බලය මධ්‍යම රජය සතු වේ. ඊළඟ කාරණය ලියන්න. නීති සම්පාදනයේදී මධ්‍යම ආණ්ඩුව බලවත් වීම. සාමාන්‍යයෙන් අපි දන්නවා මධ්‍යම රජයට බලතල වෙන් කරලා තියෙනවා, ප්‍රාන්ත රාජ්‍යයන්ට බලතල වෙන් කරලා තියෙනවා, සමගාමී බලතල වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ දෙපාර්ශ්වයටම භුක්ති විඳිය හැකි බලතල වෙන් කරලා තියෙනවා. දැන් නීති සම්පාදනය කිරීමේදී සමහර විට මධ්‍යම ආණ්ඩුව සම්පාදනය කරන නීති සහ ප්‍රාන්ත ආණ්ඩුව සම්පාදනය කරන නීති අතර යම් ගැටුම්කාරී තත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. සරල උදාහරණයකින් කියනවා නම් මධ්‍යම රජය යමක් තහනම් කරමින් නීතියක් පනවන විට ප්‍රාන්ත රාජ්‍ය ඒ තහනම ඉවත් වන ආකාරයේ නීතියක් පනවලා තියෙන්න පුළුවන්. හරි. දැන් අපි හිතමුකෝ මෙහෙම ඉන්දියාව තුල අපි හිතමු හදිසියෙන් දැන් අර ඉස්සලා දීලා තියෙනවා කියන්නේ බලයක් කංසා නිෂ්පාදනය මධ්‍යම රජයේ විසින් කංසා නිෂ්පාදනය තහනම් කරනවා. හැබැයි ප්‍රාන්ත රාජ්‍යයක් ඒ කංසා නිෂ්පාදනය සඳහා අවසර දීලා තියෙනවා. ඒතර ගැටෙනවනේ. නීතිය ගැටෙනවා. මධ්‍යම ආණ්ඩුවේ නීතියෙන් එපා කියන දේ ප්‍රාන්ත රාජ්‍යයේ නීතියෙන් පුළුවන් කියලා කියනවා. එහෙනම් දැන් මේ දෙක ගැටෙනවා. මෙන්න මෙවැනි අවස්ථාවලදී කුමන නීතියද බලවත් වෙන්නේ? එහෙනම් මේකේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රාන්ත රාජ්‍යයන්ට බලතල බෙදා වෙන් කරලා දීලා තියෙනවා. අපි කිව්වා 66ක් නේද? විශේෂ ක්ෂේත්‍ර 66ක් යටතේ බලය වෙන් කරලා දීලා තියෙනවා. එතකොට මේ විශේෂ ක්ෂේත්‍ර 66ට අදාළව නීති සම්පාදනය කිරීමේ පූර්ණ බලය දිනව ප්‍රාන්ත රාජ්‍යයට. හැබැයි ප්‍රාන්ත රාජ්‍ය සම්පාදනය කරන නීතිය ඒ තමන්ට ලැබිලා තියෙන විශේෂ ක්ෂේත්‍ර 66ට අදාළව ප්‍රාන්ත රාජ්‍යයක් විසින් සම්පාදනය කරන නීතිය මධ්‍යම ආණ්ඩුව
සම්පාදනය කර තිබෙන නීතියක් එක්ක ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කරනවා. එවන් අවස්ථාවලදී ප්‍රාන්ත රාජ්‍ය පනවන ලද නීතිය යටපත් වෙලා බල රහිත වෙලා මධ්‍යම රජය විසින් පනවන ලද නීතිය බලාත්මක වෙනවා. එහෙනම් ප්‍රාන්ත රාජ්‍යයන්ට විශේෂ ක්ෂේත්‍ර 66ක් දීලා තිබුණාට ඒගොල්ලන්ට ඕන විදිහට නීති සම්පාදනය කරන්න බෑ. ඒගොල්ලෝ නීති සම්පාදනය කළ යුත්තේ මධ්‍යම ආණ්ඩුව විසින් පනවා තිබෙන නීතිවලට බලපෑමක් අභියෝගයක් නොවන ආකාරයට. එහෙනම් ප්‍රාන්ත රාජ්‍යයන්ට තමන් සතු බලතල උපරිම වශයෙන් භුක්ති විඳින්න බෑ. ඒ වගේම සමගාමී ලයිස්තුවේ තියෙනවනේ බලතල. ඒ සමගාමී ලයිස්තුවට අදාළව ප්‍රාන්ත රාජ්‍යයන්ට නීති සම්පාදනය කරන්න පුළුවන්. එතෙන්දී ප්‍රාන්ත රාජ්‍යයන්ට නීති සම්පාදනය කරන්න බැහැ මධ්‍යම ආණ්ඩුවේ කැමැත්තකින් තොරව. ඒ වගේම සමගාමී ලයිස්තුවට අදාළව සම්පාදනය කරන නීතියක් මධ්‍යම රජය සම්පාදනය කරන නීතියක් අභිබවා යන්නත් බෑ. එවන් අවස්ථාවලදී ප්‍රාන්තයේ පනවන නීතිය යටපත් වෙලා මධ්‍යම ආණ්ඩුව පනවන නීතිය බලාත්මක වෙනවා නැත්නම් උඩට මතු වෙනවා. ඒ නිසා නීති සම්පාදනයේදී ප්‍රාන්ත රාජ්‍යයන්ට තියෙන බලය යටපත් කිරීමේ හැකියාව තියෙනවා මධ්‍යම රජයට. එහෙනම් නීති සම්පාදන කාර්යයේදී මධ්‍යම රජය බලවත් වෙනවා. ඒ හරහා ඒකීය ආණ්ඩු ක්‍රම ලක්ෂණයක් ඉස්මතු කරනවා. අපි ලියමු. නීති සම්පාදනය කිරීම සඳහා නීති සම්පාදනය සඳහා මධ්‍යම ආණ්ඩුවට මෙන්ම ප්‍රාන්ත රාජ්‍යයන්ටද බලය තිබේ. ප්‍රාන්ත රාජ්‍යයන්ටද බලය තිබේ. එහෙත් දෙපාර්ශවයේ නීති අතර මොකද අපි අන්දමට ලිව්වේ එසේ වුවද කියලා විතරද
එහෙත් දෙපාර්ශවයේ නීති අතර එහෙත් දෙපාර්ශ්වයේ නීති අතර යම් ගැටුම්කාරී තත්වයක් ඉස්මතු වුවහොත් මධ්‍යම ආණ්ඩුවේ නීතිය බලාත්මක වේ. එය පහත අවස්ථා යටතේ පෙන්වා දිය හැකිය. ලියන්න පළවෙනි අවස්ථාව ප්‍රාන්ත බලතල ලැයිස්තුව සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේ බලය ප්‍රාන්ත බලතල ලැයිස්තුව සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේ බලය ප්‍රාන්ත රාජ්‍යයන්ට හිමිවන නමුත්ද මොකද පුතේ ලියුපේ අන්තිමට කියන්නේ ප්‍රාන්ත බලතල ලැයිස්තු සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේ බලය ප්‍රාන්ත ලැයිස්තුව සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේ බලය ප්‍රාන්ත රාජ්‍යයට හිමිවන නමුත් එම නීති මධ්‍යම ආණ්ඩුවේ නීති සමග ගැටෙන්නේ නම් ප්‍රාන්ත රාජ්‍ය නීතිය යටපත් වී මධ්‍යම ආණ්ඩුවේ නීතිය බලාත්මක වේ.
දෙවෙනි අවස්ථාව ලියන්න. සමගාමී ලැයිස්තුවට අදාළව සමගාමී ලැයිස්තුවට අදාළව නීති සම්පාදනය කිරීමේදී දෙපාර්ශ්වය අතර එකඟතාවයක් තිබිය යුතුය. යම් ආකාරයකින් දෙපාර්ශ්වය අතර ගැටුමක් නිර්මාණය වුවහොත් මධ්‍යම ආණ්ඩුවේ නීතිය බලාත්මක වේ. ඒ දෙවෙනි කාරණේ. අපි යමු තුන්වෙනි කාරණයට. ප්‍රාන්ත රාජ්‍ය පනවන නීතිවලට අවසාන අනුමැතිය දීමේ බලය මධ්‍යම රජයේ ජනාධිපතිවරයා සතු වීම ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් පනත් කෙටුම්පතක් සාකච්ඡාවට භාජනය කරලා ඒක ව්‍යවස්ථාදායකේ බහුතර කැමැත්තෙන් සම්මත වුණාට පස්සේ නීතියක් බවට පත් වෙන්න නම් කවුරුන් හෝ බලයලත් පාර්ශවයක් විසින් තමන්ගේ අත්සන යොදලා මුද්‍රාව තැබිය යුතු වෙනවා. සරල උදාහරණයකින් තේරුම් ගන්නවා නම් ලංකාවේ පාර්ලිමේන්තුව සම්පාදනය කරන නීතියක් ඒක බලාත්මක වෙන්න නම් කතානායකවරයා අත්සන තැබිය යුතුයි. අත්සන තියලා එයා කතානායකවරයාගේ මුද්‍රාව තැබිය යුතුයි. එහෙම වුණොත් තමයි ඒක නීතියක් වශයෙන් බලාත්මක වෙන්නේ අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 83 කියන වගන්තියට අනුව. මේක ලෝකේ අනිත් තැන්වලත් එහෙම තමයි. බ්‍රිතාන්‍යයේ නම් 50 කෙටුම්පතක් සම්මත වුණාට පස්සේ ඒක නීතියක් බවට පත් වෙන්න රජින අත්සන් තැබිය යුතුයි. ඇමරිකාවේ නම් ජනාධිපතිවරයා අත්සන් තැබිය යුතුයි. ඇමරිකාවේ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයෙක් නම් ආණ්ඩුකාරවරයා තමයි ඒකට අත්සන තබන්නේ. ඒ කියන්නේ ප්‍රාන්තයේ විධායකය ආණ්ඩුකාරවරයා. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව විසින් සම්පාදනය කරන නීතිවලට අනුමැතිය දෙන්නේ මධ්‍යම ආණ්ඩුවේ ජනාධිපතිවරයා. ඒ වගේම ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් සම්පාදනය කරන නීතිවලට අනුමැතිය දෙන්නේ මධ්‍යම ආණ්ඩුවේ ජනාධිපතිවරයා. ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුවේ ජනාධිපතිවරයා ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය විසින් සම්පාදනය කරන නීතියකට අනුමැතිය දුන්නේ නැත්තම් ඒක නීතියක් බවට පත් වෙන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක කරන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මධ්‍යම රජයේ කැමැත්ත මතයි
යම් පණක් කෙටුම්පතක් නීතියක් බවට පත්වීම හෝ නොවීම සිද්ධ වෙනවා. ඉතින් එවැනි නීතියක් බවට පත් කරගන්න බැරි වෙච්ච අවස්ථා තියෙනවා. ඉන්දියාවේ සමහර ප්‍රාන්ත ගෙන එන ලද ව්‍යවස්ථා කෙටුම්පත් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් සම්මත වුණත් ජනාධිපතිවරයා අනුමැතිය නොදුන්නු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ නීතියක් බවට පත් කරගන්න බැරි වෙච්ච අවස්ථා. උදාහරණ විදිහට පෙන්නලා දෙන්න පුළුවන් 1959 දී කේරළ ප්‍රාන්තයේ විසින් ගෙනාපු කේරළ අධ්‍යාපන පනතට ජනාධිපතිවරයා අනුමැතිය දෙන්නේ නැහැ. ඒ වගේම 1960 දී මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේ විසින් ගෙන එන පනතක් මධ්‍යම පංචායත් පනත ඒකට ජනාධිපතිවරයා අනුමැතිය දෙන්නේ නැහැ. ඒ නිසා නීතියක් බවට පත් කරගන්න බැරි වෙනවා. 1980 දී නැවතත් කේරළ ප්‍රාන්තය හරි කේරළ ප්‍රාන්තය ගේනවා පණක් කෙටුම්පතක් කේරළ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත කියලා. ඒ කේරළ ඉඩම් ප්‍රතිසංස්කරණ පනතට ජනාධිපතිවරයා අනුමැතිය දෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ විවිධ අවස්ථා තියෙනවා. ජනාධිපතිවරයා අනුමැතිය නොදීම නිසා නීතියක් බවට පත් කරගන්න බැරි වෙච්ච අවස්ථා. ඒ නිසා මධ්‍යම ආණ්ඩුව අකමැති නම් සමහර කාරණා සම්බන්ධයෙන් ප්‍රාන්ත රාජ්‍යයන්ට නීති සම්පාදනය කරන්න අමාරුයි. ඒ කියන්නේ ප්‍රාන්ත රාජ්‍යයන්ගේ කැමැත්ත මත ප්‍රාන්ත රාජ්‍යයන්ට අවශ්‍ය පරිදි නීති සම්පාදනය කරගන්න පුළුවන්කමක් නැහැ. ඒකෙන් අර්ථවත් වෙන්නේ ඇමරිකාවේ ප්‍රාන්තවලට තියෙන ස්වාධීනත්වය නැත්නම් ස්විට්සර්ලන්තයේ කැන්ටන වලට තියෙන ස්වාධීනත්වය ඉන්දියාවේ ප්‍රාන්තවලට නැති බව. ඒ කියන්නේ පූර්ණ සංධීය නොවන බව. එහෙම නැත්නම් ඒකීය ලක්ෂණ පවතින බව තමයි මේ අනාවරණය කරන්නේ. අපි ලියමු ඒ කාරණේ යටතේ. ප්‍රාන්ත විශේෂ කටයුතු සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේ බලය ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය සතු වුවද යම් ප්‍රාන්තයක් සම්මත කරන පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීමට නම් මධ්‍යම ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි විය යුතුය.
එසේ නොවුනහොත් එසේ නොවුනහොත් එය නීතියක් බවට පත්වන්නේ නැත. එසේ ජනාධිපතිවරයාගේ අනුමැතිය නොලැබුණු එසේ ජනාධිපතිවරයාගේ අනුමැතිය නොලැබුණු අවස්ථා ඉතිහාසය තුල දැකගත හැකිය. අවස්ථා ඉතිහාසය තුල දැකගත හැකිය. නිදසුන් ලියන්න. 1959 කේරළ අධ්‍යාපන පනත කේරළ අධ්‍යාපන පනත කේරළ අධ්‍යාපන පනත 1960 මධ්‍යම පංචායත් පංචායත් ඔය ස්ක්‍රීන් බෝඩ් එක බලන්න. පංචායත් 1960 මධ්‍යම පංචායත් පනත උදාහරණයක් ලියන්න. 1980 කේරළ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත කේරළ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත කාරණා තුනක් ලියුවනේ. අපි උදාහරණ තුන නෙමෙයි කාරණා තුනක් ලියුවා මේ වෙනකොට. හතරවෙනි කාරණේ ලියා ගන්න. උදාහරණ නෙමෙයි. උදාහරණ ඉවරයි. ඒ කාරණයක් ඉවරයි. මේ අලුත් කාරණයක් හතරවෙනි එක. ප්‍රාන්ත විෂය කටයුතු සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේ බලය මධ්‍යම ආණ්ඩුව සතු වීම දැන් වෙන සංදීය ක්‍රමවල දකින්න නෑනේ මේක. ඇමරිකාවේ ප්‍රාන්ත රාජ්‍යයකට තියෙන බලතල සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට නීති සම්පාදනය කරන්න බැහැ. ප්‍රාන්තයේ ඉල්ලා හිටියත් නීති සම්පාදනය කරන්න බැහැ. ලංකාවේ පළාත් සභාවන්ට දීලා තියෙන බලතල සම්බන්ධයෙන් එක පළාත් සභාවක් හරි අකමැති වෙනවා නම් නීති සම්පාදනය කරන්න බෑ. ඔක්කොම පළාත් සභාවන් කැමති වුණොත් පුළුවන් හදන්න. හැබැයි ඉන්දියාවේ තියෙන ක්‍රමය තමයි ඉන්දියාවේ තියෙන ප්‍රාන්ත ප්‍රමාණයෙන් 3/2 ඉල්ලීමක් කෙරුවා. ඒ කියන්නේ ප්‍රාන්ත 29ක් තියෙනවා. 29 බෙදීම 3 වැඩි කිරීම 2. එතකොට කීයද? ආසන්න වශයෙන් 20ක් නේ. 3ෙන් බෙදපුවාම
29 10ක් නෙන්නේ. ආසන්න වශයෙන් ප්‍රාන්ත 20ක් ඉල්ලීමක් කෙරුවොත් ප්‍රාන්ත සම්බන්ධයෙන් ප්‍රාන්ත විශේෂ ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් නීති සම්පාදනය කරන්න කියලා එවන අවස්ථාවලදී මධ්‍යම ආණ්ඩුවට පුළුවන් ප්‍රාන්ත රාජ්‍යන්ට ලබා දීලා තියෙන අර විශේෂ ක්ෂේත්‍ර 66 සම්බන්ධයෙන් නීති සම්පාදනය කරන්න. ඒ කියන්නේ ඒකීය ලක්ෂණය ප්‍රාන්ත බලතල සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේ බලය මධ්‍යම ආණ්ඩුව සතු වෙනවා. අපි ලියමු මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකයේ දෙවන මණ්ඩලය වන එතන මේ ප්‍රාන්තයන්ගෙන් 3/2ක් නෙමෙයි ප්‍රාන්ත නියෝජනය කරන දෙවන මණ්ඩලයේ 3/2ක් හරි ප්‍රාන්ත නියෝජනය කරන දෙවෙනි මණ්ඩලය කියන්නේ දැන් ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකය මණ්ඩල දෙකකින් සමන්විතයිනේ. එතකොට මධ්‍යම ආණ්ඩුවේ පළමු මණ්ඩලය ලෝක සභාව දෙවෙනි මණ්ඩලය රාජ්‍ය සභාව. දැන් මේ රාජ්‍ය සභාවේ ඉන්නවා മന്ത്രിවරු 250. මේ 250 තෝරගෙන තියෙන්නේ අර ප්‍රාන්ත 29. එතකොට මේ ප්‍රාන්ත නියෝජනය කරන දෙවෙනි මණ්ඩලයේ മന്ത്രിවරුන්ගෙන් 3/2ක් ඉල්ලීමක් කෙරුවා. ප්‍රාන්ත 3/2ක් නෙමෙයි නේ. ඔව් ඒක නිවැරදිකරණය කරන්න ඕනේ. ප්‍රාන්ත 3/2ක් නෙමෙයි ප්‍රාන්ත නියෝජනය කරන නියෝජිතයන්ගෙන් සමන්විත රාජ්‍ය සභාවේ 200 മന്ത്രിවරු 250න් 3/2ක්. එතකොට 250 බෙදීම 3/2 කියලා කියන්නේ ආසන්න වශයෙන් එනවා 83යි 167ක් රාජ්‍ය සභාවේ മന്ത്രിවරුන්ගෙන් 167ක් ඉල්ලීමක් කෙරුවොත් ප්‍රාන්ත රාජ්‍යයට අදාළව නීති සම්පාදනය කරන්න පුළුවන්. ඒක නිවැරදි වෙන්න ඕනේ. ප්‍රාන්තයන්ගෙන් 3/2ක් නෙවෙයි ප්‍රාන්ත රාජ්‍ය නියෝජනය කරන දෙවෙනි මණ්ඩලයේ മന്ത്രിවරුන්ගෙන් 3/2ක්. හරි. ලියන්න මේ මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකයේ දෙවන මණ්ඩලය වන රාජ්‍ය සභාවේ മന്ത്രിවරුන්ගෙන් 3/2ක් රාජ්‍ය සභාවේ മന്ത്രിවරුන්ගෙන් 3/2ක් වරහන් ඇතුළේ ලියා ගන්න ඉරක් ගහලා හරහට ඉරක් ගහලා ඉරට යටින් 250 ඉරට උඩින් 167 250න් 167 දෙවන මණ්ඩලයේ වන රාජ්‍ය සභාවේ മന്ത്രിවරුන්ගෙන් 3/2ක් අනුමත කරන්නේ නම් ප්‍රාන්ත විෂය කටයුතු සම්බන්ධයෙන් එක් අවුරුද්දකට බලපැවැත්වෙන පරිදි එවැනි නීතියක් අවුරුද්දයි බලන්න. එක් අවුරුද්දකට බලපැවැත්වෙන පරිදි නීති සම්පාදනය කළ හැකිය. උදාහරණ ලියන්න 1950
1950 දී පැන වූ භාණ්ඩ සැපයීම පිළිබඳ පනත. භාණ්ඩ සැපයීම පිළිබඳ පනත. 1950 දී පැන වූ භාණ්ඩ සැපයීම පිළිබඳ පනත. එහෙම නීතියක් පැනවුවට පස්සේ ඒ නීතිය අවලංගු කරන්න බෑ ප්‍රාන්ත රාජ්‍යයන්ට. අවුරුද්දක් වළංගු වෙන්නේ. එහෙනම් අවුරුද්දම ගිහිල්ලා අවුරුද්ද අවසානයේ ඉබේ අවලංගු වෙනවා. ඒක ප්‍රාන්ත රාජ්‍යයන්ට බෑ මේ මධ්‍යම ආණ්ඩුව පනවන නීතිය අවලංගු කරන්න. ඒකට කියන්නේ එසේ සම්පාදනය කරන නීතිය එසේ සම්පාදනය කරන නීතිය අවලංගු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය අවලංගු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ බලය ප්‍රාන්ත රාජ්‍යයන්ට නැත. ප්‍රාන්ත රාජ්‍යයන්ට නැත. හරි. ඊළඟ කාරණය ලියන්න. සමහර ප්‍රාන්ත විෂය කටයුතු සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේදී ප්‍රාන්ත රාජ්‍ය විසින් ජනාධිපතිවරයාගේ పూర్ව අනුමැතිය ලබාගත යුතු වීම. పూర్ව අනුමැතිය, පෙර අනුමැතිය ලබාගත යුතු වීම. ඒක වෙලා තියෙන්නේ මෙහිමයි. දැන් සමහර වෙලාවට ප්‍රාන්තය පනවන නීතියක් මධ්‍යම ආණ්ඩුවේ නීතියක් එක්ක ගැටෙන්න පුළුවන්. එතකොට ප්‍රාන්තය සම්පාදනය කරන නීතියකට අවසාන අනුමැතිය දෙන්නේ මධ්‍යම ආණ්ඩුවේ ජනාධිපතිවරයා. ඉතින් වේලාසනම නීතිය හදලා ඒක ප්‍රතික්ෂේප කරගන්නවට වඩා හොඳයි මුලින් ජනාධිපතිවරයාව දැනුවත් කරලා ජනාධිපතිවරයාගෙන් ඒ පිළිබඳ අදහස විමසලා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබෙන ආකාරයට නීතිය සම්පාදනය කරගන්න. ඉතින් ඒ නිසා මධ්‍යම ආණ්ඩුවේ බලයට යටත් වෙනවා සමහර කාරණා සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේදී. දැන් මෙතන විශේෂයෙන්ම උදාහරණ වශයෙන් දීලා තියෙන්නේ වාණිජ හා වෙළඳ කටයුතු සම්බන්ධයෙන්. වාණිජ හා වෙළඳ කටයුතු සම්බන්ධයෙන් නීති පැනවීමේදී ප්‍රාන්ත රාජ්‍යයන් ජනාධිපතිවරයාගේ పూర్ව අනුමැතිය විමසා සිටිය යුතුයි. එහෙම නැති වුණොත් ජනාධිපතිවරයාට පුළුවන් අදාළ නීතියට අනුමැතිය නොදී. හරි. අපි ලියමු මේ කාරණේ යටතේ. ප්‍රාන්ත රාජ්‍යයන්ට
සිය විශේෂ කටයුතු සම්බන්ධයෙන් සිය විශේෂ කටයුතු සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේ බලය තිබුණද නීති සම්පාදනය කිරීමේ බලය තිබුණද සමහර කරුණු සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේදී මධ්‍යම ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ පෙර අනුමැතිය ඉල්ලා සිටීමට ප්‍රාන්ත රාජ්‍යයන්ට සිදුවේ. ඔය තමයි ප්‍රධානම කාරණා. ඊට අමතරව තවත් කාරණා කීපයක් අපිට පෙන්නලා දෙන්න පුළුවන්. අපි ඒව ටික මෙන්න මේ විදිහට ලියමු. එච්චර විස්තර කිරීම අවශ්‍ය නැහැ. අලුත් ඡේදයෙන් ලියන්න. ඉහත කරුණු වලට අමතරව ඉන්දියානු ආණ්ඩු ක්‍රමය තුල ඒකීය ලක්ෂණ ඉස්මතු කරන අවස්ථා පහත ආකාරයෙන් හඳුනාගත හැකිය. ලියන්න පළවෙනි එක කාරණා වශයෙන් යටියට ලියන්න. සමස්ත රාජ්‍යයටම ඒකීය පුරවැසි භාවයක් ක්‍රියාත්මක වීම. ඒකීය පුරවැසි භාවයක් ක්‍රියාත්මක වීම. දෙවෙනි එක ලියන්න. නව ප්‍රාන්ත රාජ්‍ය බිහි කිරීම.
ඒවායේ සීමාවන් වෙනස් කිරීම ඒවායේ සීමාවන් සලකුණු කිරීම සම්බන්ධ බලය මධ්‍යම රජය සතු වීම හරි ඔය තමයි අමතර ලක්ෂණ. එතකොට මේ ලක්ෂණ ටික විතරක් ලිවීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ පිළිතුරකදී. මේ ක්‍රමය කොයි විදිහටද මේ ඒකීය ලක්ෂණ සහිත ක්‍රමය කොයි විදිහටද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියන කාරණේ සැලකිල්ලට ගන්න වෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ ව්‍යවස්ථාවේ තියෙන ඒකීය ලක්ෂණ විශේෂයෙන්ම හදිසි අවස්ථා බලතල හිතුවක්කාරී ලෙස භාවිතා කරනවා කියන චෝදනාව මධ්‍යම ආණ්ඩුවට එල්ල වෙලා තියෙනවා. ඒ කියන්නේ සැබෑ ලෙසම හදිසි අවස්ථාවන් පැන නොනගින අවස්ථාවලදී පවා ඒ කියන්නේ හදිසි අවස්ථාවක් නොවන නමුත් යම් ආකාරයකට අර්බුදකාරී අවස්ථාවන් වලදී පවා ඒ කියන්නේ ප්‍රාන්ත රාජ්‍යයට මේ පැන නගින අර්බුදය විසඳගත හැකි අවස්ථාවලදී පවා ප්‍රාන්ත රාජ්‍යයේ පාලනය මධ්‍යම ආණ්ඩුව යටතට ගන්න උත්සාහ දරලා තිනවා. උදාහරණ වශයෙන් පෙන්නලා දෙන්න පුළුවන්. ඉන්දිරා ගාන්ධි කියලා කියන්නේ 1970 ගණන් වල මුල භාගයේ ඉඳන් 1970 වගේ ඉඳන් මම හිතන්නේ 1984 දක්වා 1984 වෙන්න ඕනේ. ඔව්. අවුරුදු 15කට ආසන්න කාලයක් ඉන්දියාවේ අගමැති වශයෙන් කටයුතු කරා. ඉන්දිරා ගාන්ධි මහත්මිය මේ ව්‍යවස්ථාවේ 356 වෙනි වගන්ති අවභාවිතය කරයි කියලා චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ කියන්නේ 356 වෙනි වගන්තිය කියලා කියන්නේ ප්‍රාන්ත රාජ්‍ය විසිරුවා හැරීමේ බලය. ඒ කියන්නේ අර ප්‍රාන්ත ව්‍යවස්ථායකේ හෝ ප්‍රාන්ත විධායකේ විසිරුවා හරින්න ජනාධිපතිවරයාට තියෙන බලය ඒක අවභාවිතා කරමින් ඉන්දිරා ගාන්ධි අගමැතිවරිය ජනාධිපතිවරයාට ප්‍රාන්ත විසිරුවා හැරීමට උපදෙස් දුන්නයි කියලා චෝදනා එල්ල වෙනවා. විශේෂයෙන්ම පංජාබ් කාශ්මීර සහ උත්තර ප්‍රදේශ කියන ප්‍රාන්ත රාජ්‍යවල මෙවැනි විසිරුවා හැරීම් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ බලය අයුතු ලෙස භාවිතා කරනවා කියන චෝදනාව රාජ්‍යයට එල්ල වෙලා තියෙනවා. එතකොට එහෙමනම් ඒකීයත්වයේ උපරිම වශයෙන් භාවිතා කරනවා නේ. තමන්ට මිත්‍ර නොවන දේශපාලන පක්ෂ ප්‍රාන්තවල පාලනය බාර අරගෙන තියෙන අවස්ථාවලදී තමයි මෙවැනි ආකාරයෙන් විසිරුවා හරින උත්සාහ දරුවයි කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ඉන්දිරා ගාන්ධි කියලා කියන්නේ ඉන්දීය කොංග්‍රස් පක්ෂය. එතකොට ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ පාලනයක් නෙමෙයි ඒ අවස්ථාවලදී පංජාබ් කාශ්මීර සහ උත්තර ප්‍රදේශ කියන ප්‍රාන්තවල තිබිලා තියෙනවා. ඉන්දීය කොංග්‍රස් පක්ෂයට විරුද්ධ පක්ෂයක් තමයි අදාළ ප්‍රාන්තවල පාලනය හසුරලා තියෙන්නේ. ඉතින් ඒ තමන්ට බලය නැති නිසා තමන්ගේ පක්ෂයට අදාළ ප්‍රාන්තවල බලය නැති නිසා ඒ ප්‍රාන්ත තමන්ට ඕන විදිහට හසුරවා ගැනීම ටිකක් අපහසු වෙනවා. අනේ හින්දා ඉන්දිරා ගාන්ධි ජනාධිපතිවරිය අගමැතිවරිය අර 356 වෙනි වගන්තිය යටතේ ප්‍රාන්ත පාලනයේ විසිරුවා හරින්න තියෙන බලය අයුතු ලෙස වැරදි විදිහට අවභාවිතා කර බවට චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒක මේ බලය අයුතු ලෙස භාවිතා කිරීමක්. අපි ලියමු අලුත් ඡේදයකින් ඉහත ලක්ෂණ හේතුවෙන්
ඉන්දියානු ආණ්ඩු ක්‍රමය තුල ඒකීය තත්වයන් ඉස්මතු වන ආකාරය දැකගත හැකිය. ව්‍යවස්ථාවෙන් ස්ථාපනය කර ඇති මෙම බලතල අවභාවිතා කර ඇති බවටද චෝදනා එල්ල වී තිබේ. විශේෂයෙන්ම ප්‍රාන්තාණ්ඩු විසුරුවා හැරීමට ව්‍යවස්ථාවේ 356 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට දී ඇති බලය අවභාවිතා කළ බවට ඉන්දිරා ගාන්ධී අගමැතිවරියට චෝදනා එල්ල වී තිබේ. ඒකට බලයන්ද මධ්‍යම ආණ්ඩුවේ පාලක පක්ෂයට විරුද්ධ පක්ෂ පාලනය කරන ප්‍රාන්ත ආණ්ඩු බලයෙන් නිරපීමට ගාන්ධී අගමැතිවරිය අදාළ වගන්තිය භාවිතා කර ඇත.
අදාළ වගන්තිය භාවිතා කර ඇත. නිදසුන් ලියන්න. पंजाब काश्मीर उत्तर प्रदेश पंजाब काश्मीर उत्तर प्रदेश යන ප්‍රාන්ත මේ ආකාරයෙන් විසුරුවා ඇත. යන ප්‍රාන්ත ආණ්ඩු මේ ආකාරයෙන් විසුරුවා ඇත. එතකොට එහෙමනම් ඕකේ අවසාන වශයෙන් නිගමනය කරන්න තියෙන්නේ ප්‍රාන්ත රාජ්‍යයන් ස්වාධීන නෑ ඉන්දියාව තුල. නේද? ඉන්දියාවේ ආණ්ඩු ක්‍රමය තුල මධ්‍යම රජයට තියෙන බලය වැඩි. මධ්‍යම රජයට පුළුවන් ප්‍රාන්තවල පාලනය තමන් සන්තකේ තියාගන්න. ඒ නිසා වෙනත් සංධීය ක්‍රමවල වගේ ස්වාධීනත්වයක් තනිව පැවතීමේ හැකියාවක් නැත්නම් අපි කියන ස්වායත්ත භාවයක් ඉන්දිය ප්‍රාන්ත රාජ්‍යයන්ට නැහැ. ඒ නිසා තමයි ඉන්දියාව අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ. හරි. ඒ කාරණේ නිගමනය වෙන්න ඕනේ. ඒ නිසා අවසාන සියදින් ලියන්න මෙහෙම. ඉහත කරුණු වලින් පැහැදිලි වන්නේ සම්භාව්‍ය සංධීය ක්‍රමයක මෙන් संभाव्य सांधीय क्रमयक मेल संभाव्य सांधीय क्रमयक मेल इंडियाव तुल प्रांत राज्यන්ගේ ස්වාධීනත්වය තහවුරු කර නැති බවයි. प्रांतवल अभ्यंतर पालन कटयුතු සම්බන්ධයෙන් प्रांतवल अभ्यंतर कटयුතු සම්බන්ධයෙන් प्रांत राज्यන්ට බලතල පවරාදී තිබුණද ඒ සම්බන්ධයෙන් ඔවුන් හැම විටම ස්වාධීන නොවන බව ඉන් පැහැදිලි වේ. ඒ අනුව ඉන්දියානු ආණ්ඩු ක්‍රමය
ඒකීය හා සංදීය ලක්ෂණ ඒකීය හා සංදීය ලක්ෂණ මිශ්‍ර වූ ආණුක්‍රමයක් ලෙස පෙන්වා දිය හැකිය. මේ නිසා ඉන්දියානු ආණ්ඩු ක්‍රමය අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයක් ලෙස හැඳින්වේ. හරි. අපි එතකොට ඉන්දියානු ආණ්ඩු ක්‍රමය එතනින් අවසන් කරනවා. ඔය ආණ්ඩු ක්‍රම ආයතන පිළිබඳ විවස්දායකේ විධායක අධිකරණය ඒවා පිළිබඳව මේ කෙටි සටහනක් chart එකක් තියෙනවා. ඒක ඔයාලට මම දාන්නම්. මෙතන මේ පාඩමේ යටතේ තියෙන්නේ බලය බෙදා හැරීම පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරන්න තියෙන්නේ. නැත්නම් විවස්දායකේ විධායකේ අධිකරණය ඒව ගැන අපිට කතා කරන්න නැහැ. නමුත් ඒ පිළිබඳව දල අවබෝධයක් ලබා ගන්න ඕන නිසා කෙටි සටහන් chart එකක් තියෙනවා. මම ඒක ඔයාලට දාන්නම්. හරි. අපි ඊළඟ දවසේ වෙනත් රටක ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඊළඟට ආයතන බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව මේ රටවල් අතරේ බලය බෙදා හැරීමේ ක්‍රියාවලිය අපිට ඉගෙන ගන්න තියෙනවා. අපි බලමු මොකද්ද කරන්නේ. එහෙනම් හැමෝටම ආයුබෝවන් සුබ දවසක්.